හරි. අපි අද සාකච්ඡා කරන්නේ 4.2 පත්‍රය. අපි යමු ප්‍රශ්න ටිකට. ඡේදයේ තියෙන්නේ අපි 4 පැයක් පමණ යාත්‍රා කර දූපතේ දකුණු පැත්තට ළඟා වීමු. මෙවර අප ඔරුව නැවැත්වුවේ පළමු දෙවාරයේ නැවැත්වූ තැනට වඩා හොඳ තැනකය. ගල්කුළු කිහිපයක් ඇති ඒ ගම් යුර මඩවලක් නොවිය. දිග බොරු කකුල් රාශියක් වැනි මුල් වලින් නැගී සිටි කඩොල් ගස් පෙළ දූපත වටා යෑමට තන ලද පාලමක් වෙන්න කියලා කියනවා. මඩ දුව පාඩමින් ගත කොටසක්. එතකොට මේකෙන් අහන ඔරුව ළඟා වූයේ දූපතේ කුමන පැත්තටද? දකුණු පැත්තට. දකුණු පැත්තට. එහෙම නැත්නම් දකුණු කියලා කිව්වත් තේරුවක් දකුණු දකුණු විතරකුත් පුළුවන්. මොකද පැත්තට කියලා වචනේ අහපු හින්දා දකුණු පැත්තට. දකුණ බෑ. ඡේදෙ තියෙන දකුණු නේද? දකුණු පැත්තට. දකුණු දකුණු පැත්තට කියලා තියෙන්නේ. දකුණු තියෙන්නේ නේ. දකුණු විතරක් ඇති. එහෙම නැත්නම් දකුණු පැත්තට. දෙකම පුළුවන්. පැත්තට නැතුව පුළුවන් කියන කාරණේ කිව්වේ මෙතන අහපු හින්දා. දකුණු එහෙම නැත්නම් දකුණු පැත්තට. ගම් යුරේ තිබුණේ මොනවාද? කළු කුළු කිහිපයක්. කළු ගල් කුළු කිහිපයක්. මෙහි ඇති කඩොල් ගස් පෙළ හඳුන්වා ඇත්තේ කුමකටද? දූපත වටා යාමට තහන ලද පාලමක් වන්න. ඔව් එහෙම තමයි අපිට ලියන්න වෙන්නේ. දූපත වටා යාමට තනන ලද පාලමක් වෙන්න. තනන දූපත වටා යෑමට තනන ලද පාලමක් වෙන්න. උත්තම පුරුෂ කොහොමද ඔය උත්තම පුරුෂ මධ්‍යම පුරුෂ ප්‍රථම පුරුෂ මතක තියාගන්න කවියක් තියෙනවනේ. මතක කෙනෙක් කියන්න බෑ. මම නුබතෝ මද්ද අනිකුත් සේරම ප්‍රථමයි අනිකුත් සේරම ප්‍රථමයි. මම අපි උත්තම නුබතෝ මධ්‍යම අනිකුත් සේරම ප්‍රථමයි අනිකුත් සේරම ප්‍රථමයි. ඒතර මම අපි කියන්නේ උත්තම පුරුෂ වචන උත්තම පුරුෂ බහු වචන. මම උත්තම පුරුෂ ඒක වචනයක උත්තම පුරුෂ බහු වචනේ නම් අපි නුබතෝ මධ්‍යම මේ ඉස්සරහා ඉන්න අය අමතන්නේ මධ්‍යම. මධ්‍යයේ ඉන්න නුබතෝ තාති යුස්මතා යුස්මතු තොපි නුබලා මේ තරහ ගියම් කියන එක එක වචන. ඉංග්‍රීසියෙන් එක වචනය. you ඔකට යුස්මතා කියන්නේ මොකද්ද සර්? අර මේකෙදි කියනවානේ මේ උසාවියේදී එහෙම නේද කියන්නේ උසාවියේදී ඔය මේ කුඩුවට නැගිට කෙනාට කියන්නේ යුස්මතා කියලානේ කියන්නේ. එහෙම කියනව නේද? අහලා නැද්ද ඒක? යුස්මතා කියන වචනේ පාවිච්චි කරනවා නේද උසාවියේදී විනිසුරුවරයා කුඩුවට නැගපු කෙනාට. යුස්මතා කියන වචනේ පාවිච්චි කරන ඔබ වගේ අදහසක් ඒකේ. යුස්මතා කියන වචනේ පාවිච්චි කරනවා. අප බැයිද? උත්තම පුරුෂ බහු වචන පුළුවන්. අප පුළුවන්. උක්ත පදයක් අනුක්ත පදයක් කියලා නෑනේ මෙතන. අපි පුළුවන්. අපි කියන්නේ උක්ත ස්වරූපය අප කියන්නේ අනුක්ත ස්වරූපය. අප පුළුවන් මෙතන. මොහොනට දූපතේ දකුණු පැත්තට ළඟා වෙන කොතරම් කාලයක් ගත වීද? 4 පැයක්. 4 පැයක්. වෙනේ වලියන්නේ 4ක් කතාව. 4 පැයක් පමණ. 4 පැයක් නැත්නම් 4 පැයක් පමණ. පමණ කියන වචනේ නැතුණොත් ගැටලුවක් නැහැ එතන. 4 පැයක් නැත්නම් 4 පැයක් පමණ.
ඊනකට හෝරාවක් පැයක් 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 වරුවක් නෑ හෝරාවක් කියන්නේ පැයක් වරුවක් නෙවෙයි හෝරාවක් කියන්නේ පැයකට පැයක් ඇවිල්ලෙන ගින්නට පිදුරු දානවා යන්නේ පිරුලේ අදහස ආරවුලක් තව තවත් ආරවුලක් තව තවත් ඇවිස්සීමට කටයුතු කිරීම ආරවුලක් තව තවත් ඇවිලීමට කටයුතු කිරීම වෙන උත්තර ලෝක තියෙන ඇවිදීමට කියලා. ඇවිලීමට ඒක තමයි වේද මොකද පුතේ අහන්න වෙන උත්තර නොකරන්න වේද ඇවිලීමට කටයුතු මට පැහැදිලි නෑ අහපු එක සර් මේකේ තියෙන්නේ පිදුරු දානවා කියලා. ඇවිලෙන ගින්නට පිදුරු දානවා නොකිරීම නෙමෙයි සාන්තිමේදී. ඒ කියන්නේ පැහැදිලි සම්පූර්ණ උත්තරේ කියන්නකෝ ආරවුලක් තව තවත් ඇවිස්සීමට කටයුතු පිදුරු නොදමන්න. ඉතින් පිදුරු මෙතන කියන්නේ ඇවිලෙන ගින්නට පිදුරු දානවා කියන්නේ හරි ඒ උපදේශය දෙන්නේ ඇවිලීම නොකරන්න කියලා අදහස නෙමෙයි ලියන්න වෙන්නේ ආරවුලක් තව තවත් ඇවිලීමට කටයුතු කිරීම ගැන තමයි ඇවිලෙන ගින්නට පිදුරු දානවා කියලා අදහස මෙතන අහන්නේ ඇවිලෙන ගින්න පිදුරු දානවානේ ප්‍රශ්නේ තව තවත් සර් අණ්ඩුවක් තව තවත් ඇවිස්සීම ඔව් වෙන අපි වෙන උත්තර වලට යමු හැබැයි පොඩ්ඩක් පරිස්සමෙන් යමු අර කියන කාරණා ටික පාඩම් කරමු ඒක හරි උත්තර කියන්නේ තව තවත් වැඩි කිරීමට උත්සාහ කිරීම මෙතන තියෙන්නේ කරනවා කියන්නේ ඇවිලෙන ගින්නට පිදුරු දානවා ඇවිලෙන ගින්නට පිදුරු නොදමන්න කියන්නේ ආරවුලක් තව තවත් ඇවිලීමට කටයුතු නොකරන්න ආරවුලක් තව තවත් වැඩි කිරීමට කටයුතු නොකරන්න කියලා දැන් මෙතන කියන්නේ කටයුතු කිරීම කියලා පැහැදිලි නේද හරි නේද එහෙම නේද වෙන්න ඕනේ කාට හරි ගැටලුවක් තිබ්බා. තව වෙන උත්තර දිනනවා නම් අහන්න. සර් අපේ ටීචර් කියා දුන්නේ ආරවුලක් තවත් ඇවිස්සීමට කටයුතු කිරීම. හරි ඉතින් ඇවිස්සීමට ඇවිලීමට දෙකම එකයි. ඒක ගැටලුවක් නැහැ. වෙන ගැටලු නැහැනේ. එහෙනම් ඉස්සරහට යන්න. ඒ අදහසේ පිළිතුරු ගන්න පුළුවන්. ආරවුල තව තවත් ඇවිලීමකට කටයුතු කිරීම මේ විදිහ එකක්. අතන කියන්නේ ඇවිලීමකට කටයුතු නොකරන්න කියලා. ඒතකොට මේ පිළිතුරු නොදමන්න කෙනෙකුවත් කටයුතු නොකරන්න කියලා ලියන්නේ. දැන් මෙතන දානවා කියලා තියෙන්නේ. එහෙනම් කටයුතු කිරීම වෙනවා. අතම්මගේ විස්තරේ තියෙන්නේ නේ. වයස අවුරුදු අතම්ම තිබියදී තත්තම්මා විශ්‍රාම ගියාය. එහෙම කියන්නත් පුළුවන් නැත්නම් ආතම්මා වයස අවුරුදු 80 ඉක්මවා තිබියදී විශ්‍රාම නොගියා කියලා කියන්නත් පුළුවන්. සාමාන්‍ය අපි අර දැන් පොතේ තිබුණු විදිහනේ අර අපි සාමාන්‍යයෙන් ආතම්මා කියලා මුලට දාලා ලියනකොට එහෙම ගැටලුකුත් නැහැ. මම අර පොතේ තියෙන විදිහට යන්නම් වයස අත්තම්මා වයස ඒක අවුරුදු පුළුවන්. 80 ඉක්මවා විශ්‍රාම නොගත්තාය. එහෙමත් පුළුවන්. වයස අවුරුදු 80 සර් ඒකේ තියෙන නොගියාය කියලා. ඔව් එහෙනම් මොකක්ද ලියවෙන්න ඕනේ? සර් කියන්න පුතේ. ආත්තම්මා වයස අවුරුදු 80 ඉක්ම තිබියදී විශ්‍රාම නොගියාය. පුළුවන්. සර් ඉතින් ඔතන ආත්තම්මා නෙවෙයි තියෙන්නේ අත්තම්මා.
අත්තම්මා තියෙන්නේ. ඒක ලියන්න වෙනවා. වයස අවුරුදු 80 ඉක්මවා තිබියදී අත්තම්මා විශ්‍රාම නොගියායනේ. නොගියාය. සර් අත්තම්මා වයස අවුරුදු 80 ඉක්මවා තිබියදී විශ්‍රාම නොගියාය. පුළුවන්. මේ අත්තම්මා කියන පදේ මුලට දාලා කියන්න පුළුවන්. කුඹුරක වැඩි ජලයේ බැස යාමට නියරේ කපන ලද කපොල්ල වක්කඩ වක්කඩය කපොල්ල වක්කඩය වෙනවානේ. එහෙම වෙන්න ඕනේ. වක්කඩය වෙන්න එපා. කපොල්ල කියලා අපි කියන්නේ. කපොළු වක්කඩ. ඉතින් මෙතන ඒක වචනයක් වෙන්න ඕනේ. වක්කඩය. ඉරියන්දිමු. තද වර්ෂාව නිසා මිදුලට අතු නැමෙයි. අප්‍රාණවත් නැමෙයි. ඒවායින් වැඩි හරියක් කන්නේ මාය. මමය කියලා කියන්න බෑනේ. ඒ කියන්නේ මෙතන මේ වෙන ආකාරයේ වාක්‍යයන්ි කර්මකාරක වගේ විදිහක් මේක වෙන්නේ. ඒතර මෙතන උක්ත මමය කියලා කියන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒතර අනුක්ත ස්වරූපයෙන් තියන්නේ මාය. ගුරුතුමා ශිෂ්‍යාවක ඉදිරියට කැඳවිය. එතන ශිෂ්‍යාවක දෙකේම ගැටලුවක් නැහැ වගේ ඉන්නේ. එතන එන්නේ ශිෂ්‍යයාවන් සහ ශිෂ්‍යාවක කියලා ගැලපෙන්නේ නැහැ. ඔය දැන් මෙහෙමයි මෙතන අනුක්ත ස්වරූපයෙන් තියන්න ඕනේ ඉතුරු කෑල්ල. ඉදිරියට කැඳවිය. ඔය ගුරුතුමා කැඳවිය. එතකොට කවුද කැඳවි? ශිෂ්‍යාවක කියලා තිබ්බත් මේ වාක්‍ය ගැලපෙන්නේ නැහනේ. එහෙම කියන්නේ. ශිෂ්‍යාවක කියන්නේ උක්ත ස්වරූපයක්ද අනුක්ත ස්වරූපයක්ද? අනුක්ත. අනුක්ත ස්වරූප. ද ශිෂ්‍යාවන් කියන්නේ ඒකත් අනුක්තයි. ඒකත් අනුක්තයි. ඒකත් අනුක්තයි. ඒතර මෙතන උක්ත පදයේ ගුරුතුමා නම් ක්‍රියාව කරන්නේ ගුරුතුමා නම් අනිත්‍යක අනුක්ත ස්වරූපයෙන් තියන්න ඕනේ. හරිද? ගුරුතුමාන් ක්‍රියාව කරන්නේ ශිෂ්‍යයාවන් නෑ ශිෂ්‍යාවන් කියන එක වැරදි කියලා මම කියන්නේ නෑ. ශිෂ්‍යාවන් කියන එක හරි කියතුවක් නෑ. මම කියන්න දන්නේ ශිෂ්‍යාවක කියන එකත් වැරදි නෑ එකක් මට පේනවා. මෙතන මේක හරිද? ඉතින් අහගන්නකො ඉස්සෙල්ලා අපි පොඩ්ඩක් කතා කරමුකෝ. කතා කරලා හරි උත්තරයක් එළියට ගමුකෝ අපි. ගුරුතුමා කියන්නේ උක්ත පදයේ සාමාන්‍ය වාක්‍යයක දෙන්නෙක් ඉන්නවා නම් ක්‍රියාව කෙනා උක්ත ස්වරූපයෙන් තියෙනවා. අනිත් කෙනා අනුක්ත ස්වරූපයෙන් තියෙනවනේ අපි. يعني සම්බන්ධ වෙලා දෙන්නම වැඩේ කරනවනේ ගැටලුවක් නැහැ. මේ මම මොකක්hari මේ එකතු කරන සහ ඒ වගේ නිපාත පදවලදී මේ දෙක උක්ත ස්වරූපයෙන් තියෙනවා. සම්බන්ධ කරනවානේ. කටුනා කියන්න පුළුවන්. මොකද පුතේ? මං කටුනාස කියන්න පුළුවන් දායි. මොකද්ද? කියමු. හරි මේ කියන්නේ යනවා අහගන්නකෝ. එතකොට ගුරුතුමා කියන්නේ උක්ත ස්වරූපයක් නිසා අනිත් පදය අනුක්ත ස්වරූපයෙන් තියන්න ඕනේ. ඉදිරියට කැඳවිය කියන්නේ එතකොට එහෙනම් අනුක්ත පදයක් තමයි දාන්න ඕනේ. ශිෂ්‍යයාවන් පැහැදිලිව අනුක්ත ස්වරූපයක්. ගැටලුවක් නැහැ. ගුරුතුමා ශිෂ්‍යයාවන් ඉදිරියට කැඳවිය වාක්‍ය හරි. ඒතර ශිෂ්‍යාවක කියද්දිනු එතන අර ඒත් පුළුවන් ශිෂ්‍යාවක අනුක්ත ස්වරූපයක්.
ගුරුතුමා ශිෂ්‍යාවක ඉදිරියට කැඳවිය. ශිෂ්‍යාවක් කිව්වොත් බෑ. එතකොට ඒක උක්ත ස්වරූපේනේ. උක්ත ස්වරූපය ශිෂ්‍යාවක් ශිෂ්‍යාවක ගෙවිලියක් ගෙවිලියක දැරියක් දැරියක දැන් දරුවෙක් දරුවෙකු එහෙනම් මෙතන ශිෂ්‍යාවකු මේ ශිෂ්‍යයෙකු තනි කෙනෙක් නම් එහෙනම් මෙතන මොකක් හෝ වැරද්දක් තියෙනවා. කියන්නේ මේකේ මම කියන්නේ මේකේ දෙකම හරි. පිළිගන්නවද මම කියන එක? ශිෂ්‍යාවක අනුක්ත ස්වරූපයක් නේ. ගුරුතුමා ශිෂ්‍යාවක ඉදිරියට කැඳවිය. ගුරුතුමා ශිෂ්‍යාවන් ඉදිරියට කැඳවිය. ඒ දෙකම පුළුවන් සර්. දෙකම පුළුවන්. අනුක්ත ස්වරූපයක් දෙකේම තියෙනවා. ඒ දෙකම පුළුවන් සර්. දෙකම පුළුවන්. හොඳ කැමති එකට ගැහුවේ කෝකටද ගැටලුවක් නැහැ. ඔක පාඩමක හම්බ වෙනවද? නෑනේ. වැඩට පැවරුම් අලවන්න නම් හම්බ වෙනවා. වෙන්න තියෙනවා. ඒක ඇත්තේ ශිෂ්‍යාවන් මම බලන්නම් පොඩ්ඩක් එහෙම ගුරුවත් පොතත් එක්ක යනවා නම් මේ දෙකම ඔව් සර්. ඔව් සර්. නෑ මේ වචන දෙකම දන්නේ නැහැ දීලා තියෙන එතන. දෙවනි එක. නෑ උත්තරේ දෙක කියලා එක ගැටලුවක් නෑ. වා දෙක බහුතරේ තෝරලා ඇත්තේ දෙවෙනි එක. හරි අපි මෙතනින් එහාට මේක දැන් කතා කළ යුතු නෑ. මම කියන්නේ උත්තර දෙකෙන් කැමති එකක් ගැහුවත් හරි. දෙක හෝ එක දෙකම හරි. එකේ ගැටලුවක් නෑ මොකද මේක අනුක්ත ස්වරූපයක් තියෙනවා. අපි සතුටින් ගෙදර වැඩ කරමු අතීත කාලයේ. වෙනස් වෙන්නේ අර ටික. අපි සතුටින් ගෙදර වැඩ අපි සතුටින් ගෙදර වැඩ කරමු. වැඩ කරන්නෙමු. අතීත කාලේ ගෙදර වැඩ කරන්නෙමු. ගාඩ සතුටින් ගෙදර වැඩ කළෙමු. කෙලෙමු. සතුටින් ගෙදර වැඩ කළෙමු. අපි සතුටින් ගෙදර කළෙමු. වැඩ කළෙමු. අවසාන පදේ ඔන්න ඔය විදිහටම තමයි. කලෙමු. අපි සතුටින් ගෙදර වැඩ කළෙමු. දැන් ඔය ලියපුවගේ අවසාන පදේ විතරයි වෙනස් වෙන්නේ. ඒ ගැන තියෙනවා නම් ගැටලුවක් තියෙනවා නම් අහන්න. හල් වෙන්නේ නැහැ. කලෙමු. සකොලෝය බයිද? කොළොය කියලා කියමු කොහොමද පුතේ අපිට? අපි නම් මුවක් කරන්නෙමු කියන්නේ අනාගත කාලය. කලෙමු. කරලා ඉවරයි. කරමු කලෙමු. අපිනේ. ඊනකට සාමාන්‍ය කෙරුවෙමු කියලා කියනවා. ඉතින් ඒක ටිකක් අර මදි වචනේ. මොකද්ද? කරන්නෙමු. අනාගත කාලනේ. අතීත කාලනේ ලියන්නේ කියන්නේ. කරලා ඉවරයි නේ. කලෙමු. කරන්නෙමු බෑ. පිපෙනවා. පරවෙන පැමිණීම. නොපැමිණි නොපැමිණීම. නොපැමිණීම. පළවෙනි වනේ කියන්නේ පුතේ මේ කැලෑවක්. sorry තුවාලයක්. දෙවෙනි වනේ තමයි වනේනේ. දූපත කියන්නේ පුතේ ගොඩබිම නෙවෙයි දිවයිනේ. දිවයින. අබේසේකර ආරච්චිලාගේ මෙහි විස්තරයක් තියෙනවා. එක කොටුව හත්වෙනි එකට උත්තරේ කියන්නකෝ. පර වෙනවා නොපෙමිණීම. දෙකට පට වෙනවා දෙකට නොපැමිණීම. පර වෙනවා නොපැමිණීම. එක ලිපිනයනේ. ලිපිනය. ලිපිනය. ඊනකට දෙක
මාසය දෙක මාසය. 3 ස්ත්‍රී ලිංගද පුරුෂ ලිංගද? ඒක කොහොමද කියන්නේ අපි? ස්ත්‍රී පුරුෂ භාවය කියලා නේද අපි කියන්නේ? ස්ත්‍රී පුරුෂ භාවය. භාවිතේ නෙවෙයි. ස්ත්‍රී ලිංගද පුරුෂ ලිංගද? එහෙම දාන්නේ නෑ නේද පුතේ ඇප්ලිකේෂන් එක. සාමාන්‍ය ස්ත්‍රී ලිංගද පුරුෂ ලිංගද? දාන්නේ ස්ත්‍රී පුරුෂ භාවය. ඕක කියන්නේ පුතේ. ස්ත්‍රී පුරුෂ භාවය හරිද? ඔව් ඉතින් මම දාලා තියෙන එකනේ ටයිප් කරලා තියෙන්නේ. ස්ත්‍රී පුරුෂ භාවය. එහෙම නේද දාන්නේ? ස්ත්‍රී ලිංගද පුරුෂ ලිංගද යන්න කියලා. ටිකක් නොගැලපීමක් තියෙනවා ඒකනේ. සාමාන්‍ය කියන්නේ ස්ත්‍රී පුරුෂ භාවය. ස්ත්‍රී පුරුෂ භාවය. ස්ත්‍රී පුරුෂ භාවය. ඒක තමයි සාමාන්‍ය යන වචනේ. කොටුව තුල ඇති වචන වලින් ද්‍රව්‍ය නාම පදය. පන්හිඳ හැබැයි සංඥක. පන්හිඳ හැබැයි සංඥකද? පන්නේද? දයන සංඥා දැන් සංඥක. පන්හිඳ කියන්නේ මොකද්ද? ඉස්සර මේ පන්නේද කියන්නේ පැන්සල වගේ එකක්. ඉස්සර දැන් ඔය පන්නේ දෙන්නේ නේද පුතේ මේ රජ කාලේ ලිව්වේ තල්පත් වල එහෙම. ලිපි ලිව්වේ පන්නේ දෙන්නේ නේද? අසුන්පත් ලිව්වේ. පන්නේද කියන්නේ එහෙම ලියන එක. අර මේ පිහාටුවක් සමහර අය යනකො පාවිච්චි කරලා ලස්සන පිහාටුවක්. පින්ත කුප්පියක මෙහෙම පිහාටුවේ මුල ඔබලා ලස්සනට ලියන්න. දැකලා ඇති ඔයාලා. දැකලා තියෙනවා සර්. ඒ කියන්නේ මේ කතාවල එහෙම. ඔව් සර්. ඒවල දැකලා තියෙනවා. ඔව් ඒ වගේ දැකලා ඇති. ඊනකට එක ප්‍රශ්නයක් මග යන්නනේ. නෑ හරි. stand up. නැගිටින්න, හිට ගන්න, සිට ගන්න. ඕන එකක් හිටන්න. පුළුවන්. නැගිටින්න, සිට ගන්න, හිට ගන්න. bend forward. ඉදිරියට නැමෙන්න. ඉදිරියට නැමෙන්න. ඊළඟ දෙකේ ජනනි කියන්න දක්වමු. ඔව් කියන්න බලන්න. L E A ඉන්න පොඩ්ඩා. හරි. දැන් කියනකො ජනනේ L E ඔව් ඊට පස්සේ A F F leave කොළ ඊට පස්සේ කොළ T R A I N train ඊට පස්සේ I have no legs මට කකුල් නැහැ I have fins I can swim who am fish වරල් තියනවා අදහස කියන්නේ මම පීනන්න පුළුවන් මම කවුද මාළුවා fish ලකුණු දෙකක් දීලා fish කියන ලියනවට නේ ඔව් ඒක ලකුණු දෙකක් දීලා තියෙනවා ගඩේයි
නන්බන් කියන්නේ යහළුවා යහළුවා. නන්බන් යහළුවා. ගුරුවරයා අතන ආසිරියර් එංගේ නෙවෙයිනේ අංගේ. එංගේ කියන්නේ කොහෙද කියන්නේ? අංගේ. අංගේ. ආසිරියර් අංගේ. ගුරුවරයා අතන. මේ දක්වා එක ලකුණ ගන්න තමයි නෑ ලකුණු දීලා තියෙනවා. ඒක නෙවෙයි. සමහර වෙලාවට දෙක තියෙනවා. හරි. ලකුණු කොහොමද යටින් දීලා තින්න ගැටලුවන්නේ. ලකුණු ගැන කියන්නේ නැහැ. සියස්ථානයේ නිරූපණය වෙන අගය කීයද? 500 500යි. 500යි නේ. 500යි සර් 500යි. ගණක රාමුවේ දහස ස්ථානයේ නිරූපණය වෙන ඉලක්කම කීයද? 2. සංඛ්‍යාවේ සිට ඊනග සංඛ්‍යා 2. ඒ කියන්නේ 2500 9නේ 40 නේ 40 2541 සර් ඔක මම කියන්න බලන්න රටාව සංජීවනි. සර් 42ට 9ක් එකතු වුණාම 51යි. කියන්නේ 51ට 9ක් එකතු වුණාම 60යි. 60ට 9ක් එකතු වුණාම 69යි. 69ට 9ක් එකතු වුණාම 78යි. 78ට 9ක් එකතු වුණාම 87යි. හරි 87 එනවා. අඳුරු කළ ඇති කොටස 10න් පංගුවක් 2යි 4යි 5යි 5න් 3යි කියන්නේ 10න් 6යි 10න් 6යි 10න් 6යි 10න් 6යි 10න් පංගුවක් විතර ලියන්න කියනවනේ 10න් 6යි දශම සංඛ්‍යාව. නෑ දශම නෙමෙයි ඇහුවේ 10න් පංගුවක් 0.6 කියලා ලියන්න බෑ 10න් 6 10න් 6 විතරයි දශම විදියට ලියන්න බෑ ඒ ඇයි සර් ඉතින් 10න් පංගුවක් ලෙස ලියන්න කියලානේ කියන්නේ දශම කියලා දශම පංගුවකට ලියන්න තියෙන්නේ 10න් පංගුවක් ලෙස ලියන්න කියලා දශම විදියට ලියන්න කියලා නෑ සර් ඒක උත්තරේ පෙන්නන්නකෝ 10න් 6 10 8න් පුතේ මෙහෙමනේ ඔත්තේ සංඛ්‍යා සාමාන්‍යයෙන් 8න් බෙදෙන්නේ නැහැනේ නේද මේකත් නෑ මේකත් නෑ එහෙනම් මේ දෙකේ 248න් බෙදනවා කියලා හිතන්න පුළුවන් ලේසියෙන් සංඛ්‍යා නේ 248න් බෙදනවා නේ 8 වරක් 3 24යි කියන්නේ 240 කියන්නේ 8 වරක් 30නේ 910 බලන්න ඕනේ අපි මොකද සංඛ්‍යා කිව්වම 910 තියෙනවද කියලා බලන්න ඕනේ 800 නම් බෙදෙනවා 110 110න් 11ට 80යි 30 8න් බෙදෙන්නේ නැහැ නේ නේකයි ඒක තමයි සර් එකයි තියෙන්නේ සංඛ්‍යා ඔව් දැන් මෙතන සංඛ්‍යා කියලා ලිව්වා ඒකට අපි බලන්න ඕනේ සංඛ්‍යා කිව්වම සංඛ්‍යා කිව්වම ගොඩක් ලියන්න ඕනේ ඉන්න පුතේ සංඛ්‍යා කොහොම ගොඩක් ලියන්න මොකද්ද පුතේ සර් 21යිද යට උත්තරේ කියන්නකෝ ඉන්න චුට්ටක් මොකක් හරි වෙන ප්‍රශ්නයක් අහනවා 840 බැයිද සර්? කොහෙද 840ක් තියෙන්නේ 845 ඉතින් 845න් බෙදෙන්නේ කොහොමද ඒක බෙදෙන්නේ නැහැ සර් ඉතිරි වෙනවා ඒකනේ 800 නම් බෙදෙනවා 45 බෙදෙන්නේ නැහැනේ 5යි අවසානයේ දැන් 8 වරක් චක්කරේ ඔත්තේ ඉලක්කම් එන්නේ නැහැනේ මං එහෙමනේ අයින් කරලා දැම්මේ 845 ඉතිරි නැතුව බෙදෙන්නේ නැහැ එකයි තියෙන්නේ 910ත් බෙදෙන්නේ නැහැ පිළිවෙම. ඒතර දැන් මෙතන සංඛ්‍යා කියලා කියනවා. එහෙනම් අපි
බැලුවා සංඛ්‍යා කිව්වට ලියන්න තියෙන එකයි නම් එක ලියන්න වෙනවා. ඊට වඩා වැඩිපුර ඔයාලා 210 විතරයි 240 විතරයි ලියන්න පුළුවන්. ඊට වඩා වැඩිපුර ලිව්වොත් ලකුණු ප්‍රමාණය දෙන්නේ නැහැ. නදුන්ට කීයද මගේ අරනේ? 20ට ඉතින් 10න් 6 කොල්ලෝ 10න් 10න් 6 උඩ 6 යට 10. මෙහෙම උඩ 6 යට 10. හරිනේ? 10න් 6. හරි 6 ශ්‍රේණියේ දරුවන්ට බෙදා දීම සඳහා පොත් 870ක් එක ළමයෙකුට දෙන පාර්සලයක පොත් 9 බැගින් 870 9න් බෙදන්න ඕන. 87 9න් බෙදලා දාමුකෝ. පස්සේ නේද? 9න් බෙදමු 87. 87ට 9 පුතේ නවරච්චක් කරේ නවරන් 9 කීයද 81යි නේ. නේ? ඔව් මම හිතන්නේ 870ම දාගන්න එක ලේසි වෙයි. නවරන් 9 81යි. ඊළඟට මෙතන 81 දාගමු. එතකොට ඉතිරි වෙනවා 60ක්. 60ක් ඉතිරි වෙනවානේ. වෙන කවුරු හරි කතා කරනවා දැන් 60යි. උත්තර දෙමු මේකට 60ට 9 ඒවා. 9 වරක් 6 54යි. 54යි නේ. 9ක් 6. එහෙනම් ඉතිරි 6යි. ඉතිරි 6යි. ඒකට උත්තරය 96ද? සෑදී හැකි පාර්සල් ගන්න කීයද 96යි. එමනේ හැවේ පාර්සල් කීයක් හදන්න පුළුවන්ද කියලා හැවේ. පාර්සල් 96යි. එතකොට ළමයින් 25කට පුතේ 25 ඒවා 10ක් ඉස්සලා ගුණ කරපු 250යි නේ. 9ක් කියන්නේ කීයද? 25ක් අඩු ගන්න. 9ක් කියන්නේ 225යි. 225. උඩේකට 96 මේකට 225 ලකුණු 4යි. බිල්පත 190යි නම් කිලෝ එක ග්‍රෑම් 500ක් ගන්න පුළුවන් අපිට කී ගානද? 95 ගානේ 95 ගානේ ගන්න පුළුවන්. එතකොට කිලෝ 1 දන්නේ නැහැ කිලෝ 2ම 440යි නම් 1 කිලෝ එකක් කීයක් වේද? 442 බෙදුවාම රුපියල් 220යි. 442 බෙදුවම රුපියල් 220යි සර්. රුපියල් 220යි. ආයතන 7 දාලා මම 7 දැම්මට ගැටලුවක් නැහැ. 7 දාන්න ඕනේ 220. 260යිලු කිලෝ එකම 130ට කොච්චරක් ගන්න පුළුවන් වේද? ග්‍රෑම් 500ක් නේ. ග්‍රෑම් 500යි සර් 500යි G ග්‍රෑම් 500ක් ගන්න පුළුවන්. හරි. පහලට එකතු කරාම 7 නම් කොහොමත් 0.2ම තමයි. 7.2. ඊළඟට මෙතන එකතුව 5යි අග ඊට පස්සේ එකතු කළෙමුකෝ නදුන් මේක උදව් කරන්නකෝ. මෙන්න මේකට කියන්නකෝ නදුන් මේක කතා කළෙමුකෝ. 5යි 9යි 4යි 13යි 3යි 16න් 6 එකක් ඉතිරි. තමයි අතර එකක් දෙනවා 4 1යි 5යි 1යි 6යි 665යි. ඔව් 6යි 665යි. හරිද? ඔන්න මෙහෙම තමයි එන්නේ. හතරක් හරි මේක ඉක්මනින් හරි දාගන්න. හරි පුතේ කියනවා. මේක ඉස්සෙල්ලා හරි දාගන්නකෝ. මම තායි මේකත් අහනවා. හදාගත්තා
23ට නේ. මට 22ට උත්තරේ කියන්නකෝ. 22ට පුතේ 96යි 225යි. 13ට fish FISH fish. හරිනේ. හරි. ටැංකියේ කල්ලන ජල ප්‍රමාණය ලීටර් 450යි. පළමු වාරයේදී ලීටර් 84ක්, දෙවෙනි වාරයේදී ලීටර් 128ක්. 84යි 128යි 4 එකතු කරලා බලමු පොඩ්ඩක් නේ. 238යි බලමු. 128ට එකතු කරන්න 80 212යි. බලමු හදලා බලමු අපි 84ක් 84ක් එකතු කරාම 8යි 4යි 12යි 2 ප්‍රමාණයක් දැනිය හැකිද කියලා. මොකක්ද දාන්නේ? හරි ඒක තමයි. තව කොපමණ දාන්න කියන්න මං ඉස්සලා පුතේ මේ දාපු ප්‍රමාණය හදලා ඉන්න එපා නේද? එහෙම නේද කරගන්න වෙන්නේ? දාපු ප්‍රමාණය හදලා ඉන්න වෙනවා. මම දැන් දාපු ප්‍රමාණය මේ හදා ගන්න හදන්නේ. එතකොට 8යි 4යි 12න් 2 එකක් ඉතිරි. ඒකත් එක මේ පැත්තේ 10යි 11යි 11න් එකක් ඉතිරි 2යි. 212ක් එනවා මේක එකතුව. එහෙනම් පුතේ 450න් 212ක් අඩු කරාම හරි. ලීටර 238. 450න් 212 අඩු කරාම 238යි බිංදුවෙන් දෙකක් බෑ. එහා පැත්තේ එකක් ගත්තම 10යි. 8යි 10න් දෙකක් 8යි. ඉතිරි 4යි 4න් එකක් 4න් එකක් 3යි ඔය 4න් දෙකක් 3යි. 2යි. 238යි ලීටර. නිවාස තුනක ලබාගත් ලකුණු මේ නිවාස අන්තර ක්‍රීඩා විශ්වයේ තුන්වෙනි ස්ථානයේ ලබාගත් නිවාසයට වඩා පළවෙනි තුන්වෙනි ස්ථානයේ පුතේ පරාක්‍රමනේ පළවෙනි අය 30 මේ දෙකේ අතර වෙනස 7න් 5ක් 2යි 4න් 7ක් බැරි හින්දා 14න් 7ක් 7යි. 7යි ඉතිරි 1යි 1න් 8ක් බැරි හින්දා 11න් 8ක් 4යි. 11න් 8ක් 11න් 8ක් 3යි. 372යි. හරිනේ එතන ඉන්නේ 372යි. 372ද සර්? 372. සර්. කොහොමද අතරට කීයද? 24ට 24ට 238යි ලීටර. Thank you සදේ. චතුස්තලයේ නේ. එතනදී වෙන චතුස්තලය කියලා. චතුස්තලය. චතුස්තලය ඝන වස්තුවේ නම චතුස්තල. රූපයේ ඇතුළත මෙම රූපයේ ඇතුළත ඇති ඍජු කෝණ සියල්ල නිවැරදි ආකාරයට ලකුණු කරන්න. පුතේ ඍජු කෝණයක් කොහොමද අපි නිවැරදි ආකාරයට ලකුණු කරන්නේ? මෙහෙම නේද? ඍජු කෝණයක් ලකුණු කරන්නේ මේ ආකාර රේඛා දෙකකින්නේ. ඒක නේද ඍජු කෝණ ලකුණු කිරීමේ ක්‍රමය. ඔව් සර්. මේක ක්‍රමය. ඔව්. ඒක ඔව් සර්. ලකුණු කරලා තියන්න ඕනේ මේක ලකුණු කරලා තියන්න 2යි. ඇතුළත විතරයි. මෙන්න මෙතන ලකුණු කරන්න ඕනේ. ඔය තුන පමණයි. මේ ඉලෙක මේක සියල්ලම නිවැරදි වන්නේ. ඔව් හරි. ඊට කලින් මම වාට එක වචනයක් පෙන්නන්නම් මෙන්න. ඇතුළත ඇති ඍජු කෝණ සියල්ල. එහෙනම් පුතේ එළියක බෑ. සර් අහන්න. අර මේ සුජු කෝණ මුල්ලක් හදාගෙන පුළුවන් නේ අර මේ අර කොනේ තියෙන එක හදාගන්න. ඔව් ඍජු කෝණි මුල්ලක් හදලා බලන්න පුළුවන්. හැබැයි මේ දෙක ඍජු කෝණ නම් නෙවෙයි.
මේ මුල ඍජු කෝණී නෑ මේ මුල ඍජු කෝණී නෑ. මේක ඍජු කෝණී යට එක. හැබැයි ඒක ඇතුළත කියන කාරණේට අයිති නෑ ඒක පිටත. දැන් මෙන්න මේ තුන පමණයි ලකුණු වෙන්න පුළුවන්. හරිනේ? පැහැදිලිද? ඇතුළත කියලා කියනවා. ඒකයි කතාව. නැත්තම් මේ සියල්ලම ඍජු කෝණ සියල්ලම ලකුණු කරනකොට පිට එක ලකුණු කරන්න පුළුවන්. මේක ඍජු කෝණ තුනයි තියෙන්නේ. ඇතුළත ඒවා විතරයි අපෙන් ඇහුවේ. මීටර 150 දිග වයර් කම්බියකින් මීටර 25 බැගින් පුතේ 25යි 50යි 75යි 100යි 120යි 150යි කීයක් තියෙනවද කෑලි අන්ත ගේන්න කෑලි කීයද 6යි. කෑලි 6යි පස්සාරු 8යි 40 කියන්නේ පස්සාරු කියපු ගාමම පැය 27ට යනවා කියන්නේ පුතේ 12ක් ඉතුරන්න ඕනේ 8ට 12ක් 12 එක ගලපුවාම 20 8ට 12ක් 20යි. 20යි 40 පැය කියලා කැමති නම් දාන්න ඉස්සරහින් ගැටලුවක් නැහැ 20යි 32යි 40 ඔව් 20යි 32යි 40 20යි සර් කියන්න පුතේ පැය 20යි ඩොට් 2යි 40 තිබ්බත් හරිද ඉස්සරහින් පැය කියලා ලියන්න පුළුවන් ඒක වැරද්දක් නෙවෙයි සර් පැය දෙකක් ඉස්සලා 25ට උත්තර කියන්නකෝ 372 වගේ නේ මට මතක 25ට 372. යාපනයේ කොටුව ඉදිකරන ලද ජාතිකයන් වන්නේ කවුද? නන්දේසිනේ. සියට උත්තරේ ලන්දේසි යාපනයේ කොටුව නන්දේසි. ඓතිහාසික දෙනිපිටියේ නුගරුක ගැන කවුද කිව්වේ? කවි ලිව්වේ? ජමන්නෝන. රජමන්න. ඉදියක් හෝ කරලක් හෝ බවට පත්වන්නේ මලෙයි කුමන සාමාන්‍යයෙන් පත් වෙන්නේ නැහැ. ඈ නෑ. ආනේ ඉන්න කෝෂේනේ. ඔය සර් වදමලක් නේ වදමලක්. මේක නම් ගෙඩියක් හැදෙන්නේ නැහැ. 32ටයි කියන්නකෝ ඔය තියෙන්නේ ඒ 30 30යි 31යි 32යි තමයි. 30ට 2 31ට 1 32ට 2 ඔව් ඒක තමයි. ආයෙ පේන්නේ නැද්ද? ඩිස්ප්ලේ එක වෙනස් කරගන්නද? පේනවනේක? ඩිස්ප්ලේ එකවත් වෙනස් කරන්න නැති බලන්න පොඩ්ඩක්. ආවාගේ ගමන විලාසය. මුසලඩි වන් සැවුලා වන්නම කියන්නේ මොන කාගේද කියන්නේ? සැවුලා වන්නමේ කුකුලා. කුකුලා. කුලා. මයුරා. මොනරා. හරි උත්තරේ මුසලඩි වන්නම. ශ්‍රී ලංකාවට ආවේනික උරග විශේෂයක්. දියනය. ඉතුරු දෙන්නම ආවේනික තමයි. බුලත් අපයා උරගයෙක් නෙවෙයි මාළුවෙක්. ඉක්මීලා චීරපයි සතේ. දියනය ලංකාවට ආවේනික උරග විශේෂයක්. පොල් තෙල් තට්ටුවක් දාලා මුම් බීජ දාලා පොල් තෙල් තට්ටුවකුත් දාලා නත්නතෙක් රත් කර නිවාගත් ජලය සහ සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ ජලය. මෙම පරීක්ෂණයෙන් කියවෙන්නේ හිරුවෙලිය කතාවක් නෙවෙයි. කොහොමද බීජ පැලවෙන්න හිරුවෙලිය අවශ්‍ය වෙන්නේ නැහැ. බීජ වර්ධනය ශාක වර්ධනයේ හිරුවෙලිය ඕනි වෙන්නේ. බීජ පැලවෙන්න මොකක්ද අවශ්‍ය වෙන්නේ මෙතන කියන්නේ? ජලය වාතය. අය ජලයලු. එහෙනම් ජලය නම් බලන්න එකකට ජලය කොහොමද අවශ්‍ය නැහැනේ පුතේ. එතමනේ අවශ්‍ය වෙන්නේ.
ජලය කියලා කියන්නේ නැහැ නේ අපි සාමාන්‍ය ජීජ්ජ පැලවෙන වශයෙන් තෙතමනිය. එකකට තෙත පුළුන් දාලා එකකට වියලි පුළුන් දාලා දානවා. නේද? එහෙම කරන් තිබුණා මේ තෙතමනිය අවශ්‍යද කියලා බලන්න. හරි. මෙතන තියෙන්නේ වාතයේ අවශ්‍යතාවය. මොකද මේ පළවෙනි එකේ පුතේ වාතය හොඳට සැපෙනවා. දෙවෙනි එකේ පොල්තල් තට්ටුව තිබුණාට මේකේ පැලවීමට බලනවා. මොකද මේ ජලයේ වාතය තියෙන හින්දා. ජලය තුල වාතය අඩංගු වෙනවනේ. හැබැයි තුන්වෙනි එකේ ජලයේ වාතය ඉවත් වෙලා නැවත හැබැයි උඩින් වාතය එකතු වෙනවා. හතරවෙනි එකේ වාතය ඉවත් වෙලා තියෙන නටන කුණු කරාම උඩින් තෙල් තට්ටුව දාපින්න ජලය නැවත මේකට ලැබෙන්නේ නැහැ. වතුර ඇතුළේ නම් හැබැයි පැලවෙන්නේ නැහැ. මේ පැලවෙන්න බලනවා අර මුල් කැපෙනව නේද? මෙහි C හා D බඳුන් වල නටනයේ රත්ව නිවා ගන්නා ජලය යොදන්නේ ඇයි? මොකද්ද? ජලයේ ඇති ජලයේ දියවි ඇති වාතය ඉවත් කිරීමට විස බීජ ඉවත් කිරීමට නෙවෙයි පුතේ. සාමාන්‍ය අපි නටන දේ කුණු කරනවා විස බීජ ඒ පානය සඳහානේ. මේකේ තියෙන ජලයේ තියෙන ජලයේ ඇතුලේ තියෙනවනේ වාතය. ජලයත් එක්ක අවලං වෙච්ච වාතය. ආන්න ඒක ඉවත් කරන්න තමයි නටන දේ කුණු කරගන්නේ. හරිද? ඒකටයි. හරි. පරීක්ෂණයනේ. ශ්‍රී ලංකාවේ කුඩාම දිස්ත්‍රික්කය කොළඹ. හැබැයි ජනගහනය වැඩිම. සූර්ය නමස්කාරය මේ සූර්ය නමස්කාරේ 12 වෙනි එක. අධිවේගී මාර්ගයක පදික මාරුවක් නැහැ පුතේ. අධිවේගී මාර්ගයකට පදිකයන්ට ඇතුල් වෙන්නම බෑ. ගුවන් පාලම් තියෙනවා. හේතුව සාමාන්‍ය මාර්ග ඔය මැදින් වැටලා තියෙනවනේ. ඒතරේ සාමාන්‍ය මාර්ගවල යන අයට උඩින් යන්න ගුවන් පාලම් තියෙනවා. ඒතර සත්තුන්ට මාරු වෙන්නත් ගුවන් පාලම් තියෙනවා. සමහර තැන්වල. අවසරලත් වාහන වලට පමණක් ඇතුල් විය හැකි වීම. ගුවන් පාලම් සහිත වීම. අපි තුන්වෙනි පිළිතුර තෝරමු. අවසරලත් වාහන වලට පමණක් ඇතුළු විය හැකි වීම. ඒක ඇත්ත. ඒක වඩා නිවැරදියි. ගුවන් පාලම් තිබ්බත් ඇතුළු නේවට විතරයි යන්න. නෑ ගුවන් පාලම් කියන්නේ මෙහෙමයි. දැන් ගුවන් පාලම් තියෙනවා සාමාන්‍යයෙන් අධිවේගී මාර්ගයේ. හැබැයි ගුවන් පාලම් නැති වෙන්නත් පුළුවන්. ගුවන් පාලම් දැන් අධිවේගී මාර්ගයක හරහා දැන් අධිවේගී මාර්ගයේ මෙහෙම දැම්ම කියන්නේ සාමාන්‍ය පාරක් මෙහෙම හරස් පාරක් තිබුණා පුතේ. මේ තියෙන සාමාන්‍ය පාර. ඔය ගියපු පාර හරහා අධිවේගී මාර්ගයක් මෙහෙම හදනවා. මෙතන ඉඳලා මේ පැත්තට අධිවේගී මාර්ගයක් හදනවා. දැන් පුතේ අධිවේගී මාර්ගයක් දැම්ම කියලා සාමාන්‍ය පාරේ වාහන යනකම් කලර් ලයිට් එකක් දාලා මෙතන මේක තියන්නේ නැහනේ. ඇතුල් වෙන්න දෙන්නේ නැහැ මේ අධිවේගී මාර්ගය වලට ඇතුල් වෙන්න දෙන්නේ. ඒතර කරන්නේ මෙතන ඉඳලා මෙතනට එනකම් ගුවන් පාලමක් දානවා එහා පැත්තට යන්න. ඉතින් ඒක දැන් මෙතන මම උත්තරේ ගුවන් පාලම කියන එක ලක්ෂණයක් තමයි. හැබැයි නැති සමහරට ඒ අධිවේගී මාර්ගයට ගුවන් පාලම් එන්නේ නැති වෙන්නත් පුළුවන්. එහෙනම් මට මේ උත්තර දැන් පළවෙනි එක වැරදි. පදික මාරුවක් කොහොමත් නැහැ. දෙවෙනි එක වෙන්න පුළුවන්. ගුවන් පාලම් සහිත වෙන්න පුළුවන්. හැබැයි සමහර තැන්වල නැති අවස්ථාවක් තියෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ගුවන් පාලම් තියෙනවා කියලා කියන්න බෑනේ. එහෙනම් අවසරලත් වාහන ප්‍රමාණයක් ඇතුළු වීම කියන්නේ 100% නිවැරදි. අංක 3 තමයි ගන්න වෙන්නේ. රාජ්‍ය ලාංඡනයේ වීකරණ මගින් සෞභාග්‍ය හා පරිපූර්ණ බව සුවන් පොස්ට් හා ශාස්ත්‍රීයකත්වය දෙකනේ. සුවන් පොස්ට් බව හා ශාස්ත්‍රීයකත්වය. ශ්‍රී ලංකාවේ මහා පරිමාණයෙන් ජලය පිරිසිදු ගැනීමට භාවිතා කරන්නේ ක්ලෝරින්. මහා පරිමාණ ජල පිරිසිදු කරන ක්ලෝරින් වලින්. දීර්ඝ කාලින භාවිත නිසා ශරීරයට අහිතකර වෙන්න පුළුවන්. බෝතල් වල පැණි බීම බෝතල් වල පැණි බීම වර්ග. අවසාන කතා කරමු මගේ රික්තා. සුළු පිළිසින් අනේ තව එකයි කියන 40ට කියන්නකෝ. කවුරු 40ට අග්ගල කියන්නේ? දෙක. Thank you sir. සුළු පිළිසින් වලට කෝමාරික අංක 2.
අංක 2. වීමැනීමේ කටයුතු සඳහා යොදා නොගන්නා දෙය සර් 43ට පිළිතුර කියවේ. වී බිස්ස දෙන භාගය ලාහ කියන එක සාමාන්‍යයෙන් මේ වටිනා දේවල් තමයි පොඩ්ඩක් ඔය මයින්නේ ලාහේ. එතකොට මේ වීමැනීම සඳහාත් ඒක පාවිච්චි කරන්න පුළුවන්. මෙතන බෙර භාගය. සර් V20නේ. වීබිස්ස වීමැනීම සඳහා නෙවෙයි වී තැන්පත් කරලා තියන දාන්න. වීබිස්ස. ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය. දී තැන්පත් කරන්න. ඔව් හරි ඒක තමයි. ඉතින් සර් වීමැනීමේ කටයුතු සඳහා යොදා නොගන්නා දෙයක වී බිස්ස බෙර භාගය නෙවෙයි. ඒක තමයි වීබිස්ස තමයි. වීබිස්ස වී මයින්න නෙවෙයිනේ. තැන්පත් කරන්න. 43ට 2. 46ට උත්තරේ කලබල නැතුව තාම සාකච්ඡා කරේ දැන් මහා සත්‍ය තාම සාකච්ඡා කරේ නැහැනේ. සර් එතකොට ලෝන් කියන්නේ මොකද්ද? මොකද්ද ලාහද ඔව්. ඉස්සර පාවිච්චි කරපු දේ මැනීම මැනීම් කටයුතු මේ ඉස්සර මේ මයික් එක ඕෆ් කරන පාගෙද ඉමල්කගෙන ඉමල්කද ප්‍රශ්න අහන්නේ නෑ හරි මේ සද්දයක් එන එකයි මම කිව්වේ ලාහ කියන්නේ පොතේ ඉස්සර මැනීම කටයුතු සඳහා පාවිච්චි කරා විශේෂයෙන් ලාහේ මම අහලා තියෙන විදිහට වැඩිපුරම ඉන්නේ ඔය රත්තරන් මැණික් වගේ දේවල් ඒව තමයි ටිකක් වටිනා දේවල් මයින්නේ හැබැයි වී මැනීම සඳහා ඉතින් පාවිච්චි කරන්න පුළුවන් ලාහ මැනීමේ උපකරණය කලින් පාවිච්චි කරපුවා දැන් නම් පාවිච්චිට ගන්න නැහැ ලාහ අර කියන්නේ මොකද්ද මේ ලාහයට ගෙම්බ එකතු කරනවා වගේ කියලා අහලා තියෙන කතාවක් ලාහ කියන්නේ නිකන් අර පිගානක් වගේ උපකරණයක් ඇතිලියක් වගේ එකක් ඒකට ගෙම්බෙක් අල්ලලා දාගන්න ගෙම්බෙක් අල්ලලා දාගත්ත ගාම ඒ ගෙම්බ පැනලා යනවා නෙවෙයි ගෙම්බෙක් අල්ලලා දාගන්නවා දාගෙන ඉවරලා තව ගෙම්බෙක් අල්ලලා අරකට දානකොට ඉන්න ගෙම්බ පැනලා යනවා ඇයි ඉතින් අරක පයින්න පුළුවන් ගෙම්බට සර් අද හරි ගාන කිව්වට කමක් නැද්ද? බෑ හරි ගාන කියලා ලකුණු දාන්න බෑ මේ දෙවෙනි එකේ නිවාස අද තුල මං ලාග කවුරුවත් නැහැ සර්. හරි පුතේ හරි පස්සේ ආව ලකුණු දාන්න නිවාස තුල ස්වභාවික ජීවත් වෙන සතා ස්වාභාවිකම වුණා එතකොට මේ 45ට 45 තුන ගැහුවත 45 හරි ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂයේ හට ගන්නා මල අංක දෙක නාමල අංක 2 දීයේ ගිලී ගොඩනගත් අයෙකුට ප්‍රථමයෙන් කළ යුතු දෙය උගුරේ යම් දේශිකයි පරීක්ෂා උගුරේ යම් දේ සිරිබී ඇද්දයි පරීක්ෂා කරන්න පුළුවන් ඊට පස්සේ තමයි මේ අවශ්‍ය වුණු කෘත්‍රිම විශේෂණ ලබා දෙන්නේ ඒව පස්සේ මුලින්ම අරක සුනාමි ඇතිවීමට බලපාන්නේ මුහුදු අභ්‍යන්තරයේ සිදුවන භූමිකම්පාවකි සිදුවන භූමිකම්පාව අංක 3 සංනිවේදනයේදී එක් පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකුට හුමාරු වන දෙයකි මේ සියල්ලනේ මේ සියල්ලම විරිතකි නොකල යුතු දෙයක් අලුගසින් ආහාර ගැනීම මේ යාපන පිළිතුරු වටාමත් සඳහා ජලය ලබා ගන්න විශේෂ නිද ආඩියාලින්ද ශරීරයේ නම්‍යශීලී බව වැඩි නදුන සූර්ය නමස්කාරය සර් කතා කරමු පුතේ අහා හයියෙන් මයික් ටික ඔෆ් කරගන්න ඉස්සෙල්ලා පුතේ මම අවසානට උත්තර ටික ඔක්කොම කියන්නම් මයික් ඉස්සෙල්ලා ඔෆ් කරගමුකෝ දැන් මහා හයියෙන් කෑ ගහලා වැඩක් නැහැ නේද දැන් චුට්ටක් විනියක් තියාගමු හොඳේ අපි අවසානට කතා කරමු බය වෙන්න එපා මගේ උත්තර ටික ඔක්කොම කියන්න හදිසි ගම් වතුර තත්වයකදී මුලින්ම සීමාකාරී වන්නේ
පානීය ජලය පානීය ජලය. පානීය ජලය. බොනවා පානීය කියනවා ජලය. ප්‍රධාන පරිපත පුවරුවේ විශේෂ පරීක්ෂක බොත්තමක් සහිත මෙම සුචය. මොකද්ද මේ? ප්‍රධාන පරිපත යොමුව ප්‍රධාන පරිපත යොමුව මේක නේද ඔට ඕෆ් වෙන්නේ? ඔව් කියනවා කියන්නේ නෑ පුතේ. මේ පැන්නුම් සුචය. ඒ කියන්නේ ඔටෝ ඕෆ් වෙන්නේ අකුණක් ගහපු ගාම ඕෆ් වෙන්නේ මේකනේ. බොත්තමක් එක්ක තියෙන්නේ ඔබ නැති තියෙන එකත් එක්ක තියෙන්නේ. ඕෆ් වෙන්නේ මේකනේ. ඔව් සර්. මේන් ස්විච් ඒක එක තමයි. මීටර මේක ඇතුළේ පෙට්ටිය ගත්තට පස්සේ ස්විච් බෝඩ් එක ගත්තම ඒකේ එකක් තියෙනවා මෙහෙම කෑල්ලක්. මේ උඩ පහට දාන්න තියෙන කෑල්ල. සමහර විට කරන්ට් එක කොහෙන් හරි ලීක් වෙන තකුණක් අකුණු ගැහුවොත් ගහනකොටම අයියෙන් සර් ඒක නිම්මිලම යනවා. මේක උඩට වැටෙනවානේ. ඊට පස්සේ මේක ඔබන්න ඕනි ආයේ. මේක ඔබලානේ දාන්න වෙන්නේ පහළට. මේක පැන්නුම් ස්විච් එක. ටිප් ස්විච් කියලා කියන්නේ අපි. මම නම් දන්නවා සර් ඒක. පරිපත යොමුව. මේක කියන්න පුතේ. ආයිනේ තියෙනවා නිකන් මේ නිල් පාට තද පාටට ඉරි තියෙනවා. ඔව් පාට නම් වෙනස් වෙන්න පුළුවන්. මේක පැන්නුම් ස්විච් එක නැත්නම් ටිප් ස්විච් එක ඔය කියන්නේ. අපි දන්නේ ටිප් ස්විච් කියලානේ අපි කියන්නේ. ටිප් ස්විච් එක. මේ ඔෆ් කරමුකෝ කාගේද ඔය සද්දේ? මහා සද්දයක් එනවා. ඒක චුට්ටක් නතර කරමු හොඳේ. මාස 3ක් වැනි කුඩා කාලයකින් පළදරනවා. බණ්ඩක්කා වර්ෂා කාලයේ ලංවත්ම වියලි කලාපයේ ඇති බිම් ගිනි තබා සිදු කරන වගා ක්‍රමය හේන කොරටුව කියන්නේ පුතේ ගෙවත්තත් එක්ක හදන එකක් නේ. ජලයේ ගමන් කරන මේ වාහනය ඔරුව. පාරුව නෙවෙයි. ඔරුව. ලී ගමන්. ලීගිරිය බලකොටුව පිහිටි පළාත මධ්‍යම පළාත මධ්‍යම 56 උත්තරේ මොකක්ද? හරි අපි රචනාවට යමු. රචනාවේ තියෙන්නේ කියවීම යන මිනිසාට බොහෝ ප්‍රයෝජන ලබා දෙන දෙයක කුඩා කාලයේ පටන් කියවීමට හුරු වීම මගින් අපගේ දැනුම වර්ධනය කර ගැනීමට හැකි වෙනවා පමණක් නොව ගුණගරුක පුරවැසියෙකු බිහිවීමේ ප්‍රථම පියවර මින් ලැබේ. අප කුඩා කල පටන් කියවීමට හුරු වෙමු. කුඩා කල පටන් අදහස දෙන්න වෙනවා. කුඩා කල පටන් කියවීමට හුරු වෙමු කියන අදහස දෙන්න වෙනවා. අපි කුඩා කල පටන්ම කියවීමට හුරු වීමෙන් අපේ භාෂා දැනුම වර්ධනය කරගත හැක. පුතේ මෙහෙම එකක් තියෙනවා. මෙතන ඔයා උක්ත විදිහට නෙවෙයි වාක්‍ය ලියන්නේ. අපගේ භාෂා දැනුම වර්ධනය කරගත හැක. එහෙනම් පුතේ අප නෙවෙයි මෙතන අපි නෙවෙයි අප වෙන්නේ. අප කුඩා කල පටන් කියවීමට හුරු වීමෙන් අපගේ භාෂා දැනුම වර්ධනය කරගත හැක කියලා කියන්න පුළුවන්. හැබැයි අපි කුඩා කල පටන් කියවීමට හුරු වීමෙන් අපගේ භාෂා දැනුම වර්ධනය කර ගනිමුවත් කියන්න වෙනවා. බැහැදිලිද? අපි කියලා උක්ත පදයක් දැම්මම ඒකට අනුව ආඛ්‍යාත පදේ තියන්න වෙනවා. එහෙනම් අනුක්ත ස්වරූපයෙන් තියලා ලියන්න තිබුණා මෙතන අප කියලා. සාමාන්‍ය දැනුම වෙනුව නවීන ලෝකයේ සිදුවන බොහෝ දේ කුඩා කල පටන් පොත් කියමින් අපට දැනගත හැකියි. එකයි. කුඩා කල පටන් පොත් කියමින් අපට අවශ්‍ය බොහෝ දේ දැනගත හැකියි. අවසාන වාක්‍ය දෙකම මට ගැටලුවක් නැහැ. පළවෙනි එකේ ගැටලුව තියෙන අපි කියලා පටන් ගත්ත එක තමයි. දැන් ලකුණු 4 තමයි මෙතුමීට දෙන්න වෙන්නේ. දෙනෙත් මේ අනේ පුතේ පොඩ්ඩක් පුළුවන් නම් ෆොටෝ එක ගහනකොට ෆොටෝ එක ගහන ක්‍රම දෙකක් තියෙනවා. එකක් පේපරේ කෙලින් අතර හිටවලා ෆොටෝ එක ගහන්න පුළුවන්. පේපරේ නැත්තම් මේ කැමරා එක මේ ෆෝන් එක කෙලින් තියලා ගහන්න පුළුවන්. ෆෝන් එක අර අනිත් පැත්තට හැරියට පස්සේ ලොකුවට හොඳට ගහන්න පුළුවන් ෆොටෝ එක.
හැබැයි වැඩේ තියෙන මම මේ කරන්නේ මේක නැත්තම් වෙනම පුතේ මොකක් හරි ෆෝල්ඩර් එකක් හදලා ඒකට මේ පේපර් මේ ඔයාලගේ රචනා ටික දාගෙන එහෙම යන්න ඕනේ. මම කරන්නේ ඔයාලා WhatsApp එකට ෂෙයා කරපු එකම ඒ වෙලෙම බලනවා. ඒ හින්දා පුළුවන් නම් මේක අපහසුයි දැන් තේරෙනවනේ මේක අපහසුයි කියවන්න කියන එක. මම හැමදාම කියනවා පුළුවන් නම් ඊළඟ දවසේ හරි ඊළඟ දවසේ නැහැ මම කියවන්නම්. මම මේ යෝජනා කරන ඔයාලට විතර නෙවෙයි හැමෝටම. ඊළඟ දවසේ ඉඳලවත් කෙලින් දාමු මේක. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔයාගේ ෆෝන් එකෙන් මේක කෙලින් හදලා දාන්න කලින්. තේරෙනවද? WhatsApp එකේම මම කියවන්නේ මම මේ කියවන්නේ WhatsApp එකෙන්. ඒ හින්දා මට මේක එඩිට් කරන්න මොකුත් බෑ. දැන් මේක ෆෝන් එකට සේව් කරගත්තොත් පුළුවන්. ඒක පුතේ වෙනම ගන්න ගියාම හරි අමාරුයි. එතන ඔහොම බලන් යන එක තමයි ලේසි. ඒතර දාපු හැමෝම කවුද දැම්මේ නැත්නම් ඔක්කොම වැටෙනවනේ. හරි මම ඔහොම කියවන්නම්. අපි කුඩා කල සිට පොත් කියවීමට හුරු වුවහොත් බොහෝ දැනුම වර්ධනය කරගත හැකි වන්නෙමු. අපි කුඩා කල සිට පොත් කියවීමට හුරු වුවහොත් බොහෝ දැනුම වර්ධනය කරගත හැකි වන්නෙමු. මෙහෙම කිව්වනම් කුඩා කල සිට පොත් කියවීමට හුරු වුවහොත් අපට බොහෝ දැනුම වර්ධනය කරගත හැකි වේ. අපි වන්නෙමු. මට මේකට අනුව වාක්‍යයත් තියුණා කියලා මට අදහස් ඉන්නේ නැහැ. අපි කුඩා කල සිට පොත් කියවීමට හුරු වුවහොත් බොහෝ දැනුම වර්ධනය කරගත හැකි වන්නෙමු. එතන මදි ගැළපීමක් මදි වීමක් තියෙනවා මැද. ඒ වාගේම පුතේ වාගේම වචනේ එමෙන්ම එහෙම යොදමු. යහපත් පුරවැසියෙකු වීමටද කියවීම ඉතා වැදගත් වේ. අපි කියවීමට හුරු වී යහපත් ආකල්ප හා දැනුම වර්ධනය කරගමු. ඒ වාක්‍ය හරියටම හරි. පළවෙනි එකට මම එක ලකුණක් දෙන්නම්. එතන මට ගැළපීමක් නැතිකමක් තියෙනවා උක්තාක්‍යද පදයේ අවසානයේ. මේක නිවැරදි. ඒතර ගැළපීමක් නැහැ. දෙවෙනි එකේ වාගේම කියන වචනේ ගැටලුවක්. කතා කරන භාෂාවේ වචනයක්. එහෙනම් ඒක ලකුණු දෙන්නේ නැහැ. තුන්වෙනි එක හරි. ලකුණු 3ක් දෙනවා එතකොට දෙනෙට. දුමිදු කියවීමෙන් මිනිසාට බොහෝ දැනුම ලබාගත හැකිය. පුතේ කුඩා කල සිට කියවීමට පුරුදු වෙමු කියන අදහස කුඩා කල සිට කියවීමෙන් අනාගතයේ ගුණගරුක පුරවැසියෙකු වීමට හැකිය. අපි කුඩා කල පොත් කියවීමෙන් අනාගතයේ හොඳ පුරවැසියන් වීමට එය ඉවහල් වේ. ඒක උක්තාකැදට සම්බන්ධ නැහැ පුතේ. එහෙනම් අපි නෙවෙයි අපවත් වෙන්න ඕනේ. දෙවෙනි වාක්‍යය යම් තරමක් හොඳයි. හැබැයි අපි කියවීමට හුරු වෙනවා කියන අදහසින් වාක්‍යය දෙන තුන්වෙනි එක විතරයි. එහෙනම් පළවෙනි වාක්‍ය ගන්න බෑ පුතේ දැනුම ලබා ගත හැකි කියන කාරණේ මාතෘකාවට ප්‍රවේශ වෙලා නැහැ. එහෙනම් දෙවෙනි වාක්‍යෙ විතරක් එක ලකුණක් දෙන්න පුළුවන් මේ රචනාවේ. සඳුපමා පොතපත කියවීමෙන් අපට බොහෝ දේ දැන ගැනීමට හැකි වෙයි. හුරු වෙමු කියන අදහස කියවීමට හුරු වෙමු කියන එකට ලියන්නේ නැහනේ. වාක්‍ය ඇතුළෙම ලියන්න ඕනේ. විවිධ පොත් කියවීම අවශ්‍ය දැනුම ලබාගත හැකිය. සමාජයේ හැසිරීමට පොත්පත් කියවීමට ඉවහල් වේ. ලියනවා කියවීම ගැන ලියනවා. එතකොට වාක්‍ය ඇතුලේ පොත කුඩා කල සිට පොත් කියවීමට හුරු වෙමු කියන අදහස ලියලා නැහැ. මේක ලියන්න තිබුණා මෙහෙම. පොතපත කියවීම අපිට බොහෝ දැනුම ලබාගත හැකි නිසා අපි කුඩා කල සිට කියවීමට හුරු වෙමු. හරි ලේසි. විවිධ පොත් කියවීම අවශ්‍ය දැනුම ලබා ගැනීමටද මේ තුලින් හැකි නිසා කියවීමට තව තවත් හුරු වෙමු. හරි මොකක්ද අදහසක් දෙන්න? මම පොදුවේ ලකුණු දෙකක් දෙන්නම් පුතේ. වාක්‍ය තුනේ වැරදි නැහැ. හැබැයි ඒ වාක්‍ය හරි ඊයේ රෑ තක්කලාපු වෙලාවේ ගෑස් එක හරිප මං කිව්වට තමයි. පස්සේ ගෑස් ගැන කතා කරමු. නදුන් මයික් එක ඔෆ් කරලා ඕන දෙයක් කියන්න. මේ සඳුපම වැඩේ තියෙන එක වාක්‍යයක ඇතුළත් අර මේ අපි කියවීමට හුරු වෙමු කියන එක දාපු නැති ගැටලුව තියෙනවා.
එහෙනම් මේ පොදුවේ මම හැබැයි ලස්සන වාක්‍ය තුනක්. පොදුවේ ලකුණු තුනක් දෙන්නම්. රචනාවේ මාතෘකාවට ඇවිල්ලා නැහැ. හරි සර් thank you. චමිදු අපි කුඩා කල සිට කියවීමට හුරු වීමෙන් නොදන්නා බොහෝ දේ ඉගෙනීමට හැකි වන්නෙමු. අන්න එක තමයි පුතේ අර අපි වන්නෙමු kuවට නිකන් ගැළපීමමදී එතන. අපි කුඩා අවදියේ පටන් පොත් කීමට හුරු වීමෙන් ඕනෑම පොතක් කියවීමට ඉතා ලෙහෙසි බව දනිමු. මම පොත්පත් කියවලා දැනුම ලබා ගැනීමෙන් ගුණක බෑ. මම කියන නම් කොහොමත් මම අදාළ කරගන්න බෑ. මට පළවෙනි වාක්‍ය දෙක හොඳයි. ඉතින් අර පොඩි එක ගැළපීමමදී. කුඩා අවදියේ පටන් පොත්පත් කියවීම හුරු වීමෙන් කියන්නේ මුලම අපි පටන් ගන්න අගම දනිමු කුවට මැද ටික ඒ වාක්‍යයත් එක්ක ගැළපීමමදී කමක් තියෙන. ඉතින් ලකුණු දෙකක් එක දෙකට දෙන්නම් එක ගානේ ලකුණු. තුන්වෙනි එක පුතේ මම ගැන ලියන්න එපා. මොකද අපි ගැන කතාව තියෙන්නේ. ඒක මම පැහැදිලිව කියලා දෙලා දිනවා. මම නම් මම ගැන අපි නම් අපි ගැන. එහෙනම් ඒක අමතක කරගන්න එපා. ලකුණු දෙකයි. ලුත්මිනි කියවීම යනු අපිට අත්‍යවශ්‍යම දෙයක්. අපිට අත්‍යවශ්‍ය දෙයක් කියලා කියන්න බෑ කොහොමත්. අත කුඩා කල සිට පීමට හුරු වීම කියන අදහසට ලියලා නැහැ. පොත් කියවීමෙන් අපේ ඉගෙනීමේ කටයුතු සාර්ථක වේ. ඉතින් පොත් කියවීමෙන් අපේ ඉගෙනීම කටයුතු සාර්ථක වෙන නිසා අපි කියවීමට හුරු වීමවත් කිලිවුවා අග. මම දෙවෙනි වාක්‍යය විතරක් අර ලියපු කාරණයක් ඉඳ එක ලකුණක් දෙවෙනි වාක්‍යයට පමණක් දෙන්නම්. ඒ හැර ලුත්මිනිට ලකුණු දෙන්න බෑ ඒක. සංජීවිනි ලියලා අපි කුඩා කල පටන් මම මේ කල කියන එක කාගවත් බැලුවේ නෑ කලලා යන මුරුදජ. දන්තජ. අනේ හරි. කට්ටියම දන්තජ ලියලා දෙන්නේ. මේ සංජීවිනි විතරයි වරදලා තියෙන්නේ. කල උඩ කොහොමද තියෙනවා. කරපු කියන එක තමයි පුතේ මුරුදජ කරන කියන එක තමයි මේ කියන්නේ කාලය කියන එක තමයි දන්තජ. මේක දන්තජ වෙනවා. අපි කුඩා කල පටන්ම කියවීමට හුරු වී රටට වැඩදායි පුද්ගලයෙකු වෙමු. අය කහත්. හැබැයි ලයන් ප්‍රශ්නයක් තියෙනවා. අපි කුඩා කාල පටන්ම කියවීමට හුරු වී ඉගෙනගෙන විභාගවලට මුහුණ දෙමු. ඔන්න සංජීවනී කරනව වැරද්ද. එකම ආකාරයේ රචනාව පටන් ගන්න. දෙවෙනි එකේ මෙන්න මෙහෙම කළා මේ කියවීමට හුරු වීම තුලින් අපිට කරන්න පුළුවන් දෙයක් කියලා පොඩ්ඩක් වෙනස් කරන්න තිබුණා. අපි කුඩා කාල පටන් ඔක්කොම හැබැයි ඔක්කොගෙම කලලා යන මුරුදු. කිසි කතාවක් නැහැ පුතේ ලකුණු 3ක් එතන අඩු වෙලා ගියා. කියවීමට හුරු වී ජීවිතේ ජය ගැනීමට උත්සාහ කළෙමු අචිත කල බෑ. ඒතර සංජීවනීයගේ හරි පළවෙනි වාක්‍යය දෙවෙනි වාක්‍යය විතරයි. ඒතර මට මේ දෙකට සංජීවනට දෙන්නේ ලකුණු 4යි දෙන්න වෙන්නේ. 4න් 2ක් අඩු වෙනවා පුතේ ලයනු දෙක මුරුදජ කියන කතාව. තව එක ලකුණක් මට අඩු කරන්න වෙනවා. එකම ආකාරයට වාක්‍ය ටික පටන් ගත්ත කියලා. ඒතර මට ඔයාලට දෙන්න වෙන්නේ එක ලකුණ. අපරාධේ වාක්‍ය තුනේ මෙතන අවසානයේ අතීත කාලයට නොගියා නම් මේ ලයින් 3 හදාගත්තා නම් නේ ලයින් 3ට ලකුණු 3ක් අඩුනා අපරාධේ. ඒව කරගන්න එපා. විභාගෙ වෙන දේ පුතේ ඔය. හරි? ලකුණු 1යි සංජීවන තියෙන. නැත්නම් ලකුණු 6කට ආසන්න තිබුණා. මින්දුලි කුඩා කල පටන්ම අප කියවීමට හුරු වීමෙන් දැනුම දියුණු කරගත හැක. කුඩා කල පටන්ම අප කියවීමට හුරු වීමෙන් දැනුම දියුණු කරගත හැකිය. නොදන්නා දේ දැන ගැනීමට අපි කුඩා කල පටන්ම කියවීමට හුරු වෙමු. අපි කුඩා කල පටන්ම කියවීමට හුරු වීමෙන් නිර්මාණාත්මක ලිවීමට හැකි වෙයි. අපි වෙයි කියලා කියන්න බෑ පුතේ. අවසාන වාක්‍යය. ලකුණු 4යි. සර් කියන්න පුතේ. මම ඒක වැරදිලා සර් ආවේ වෙන එකක් දාලා තියෙන්නේ. බලමු. කුඩා කල පටන්ම කියවීමට හුරු වීම මිනිසාට බොහෝ ප්‍රයෝජන ලැබේ. ජනනි මට තිත තියෙනවද ජනනි මෙතන? කුඩා කාලයේ පටන් කියවීමට හුරු වීම මගින් දැනුම පමණක්ම ගුණගරුක පුරවැසියෙකුද බිහි වේ. අපි කුඩා කාල පටන්ම පොතපත කියවීමට පුරුදු වෙමු. පළවෙනි එකේ ජනනි තිත නැහැ. ඊළඟට තව එක වැරද්දක් මම දකිනවා. පුතේ මේ අපි කුඩා කල පටන්ම කියන කාරණේ මේකට එකතු කරා නම් හොඳයි. නැත්නම් වාක්‍ය ටික හොඳයි.
එතකොට මම ලකුණු 6ම දීලා 6න් ලකුණු දෙකක් අනිත් පැත්තට අඩු කරනවා. එකක් තිතට එකක් මුල් වාක්‍ය දෙක පටන් අර ආරම්භයේ අපි කුඩා කල සිටම පියීමට හුරු වෙමු කියන කාරණෙත් එක්ක ලියුන්නේ. අවසානයේදී එතනට ඇවිල්ලා තියෙනවා. ලකුණු 4ක් දෙනවා. ජනන්ට ජනන්ට ලකුණු කීයද? 4යි. සදෙව් ලියලා කියවීම යනු මිනිසාට බොහෝ ප්‍රයෝජන ලබා දෙන දෙයකි. කුඩා කාලයේ පටන් කියවීමට හුරු වීම මගින් අපගේ දැනුම තව තවත් වර්ධනය කර ගැනීමට අපට හැකි වේ. එපමණක් නොව ගුණගරුක පුරවැසියෙකු බිහිවීමේ ප්‍රථම පියවර එයින් අපට ලැබේ. පළවෙනි වාක්‍ය පුතේ අපි කුඩා කල පටන් කියවෙනවා කියන කාරණේට වලී වෙලා නැහැ. දෙවෙනි වාක්‍යය නම් ඒක ගන්න පුළුවන්. එපමණක් නොව කමක් නැහැදී. අවසාන වාක්‍ය දෙක හොඳයි. ලකුණු 4යි. සදෙව්ට. දසුනි කියවීම යනු මිනිසාට බොහෝ අවශ්‍ය දෙයකි. අනේ ගැටලුවක් පුතේ වාක්‍ය. කුඩා කාලයේ පටන් පොත්පත් කියවීමට හුරු වීම මගින් අපගේ දැනුම වර්ධනය වේ. අපි අපේ කුඩා කාල පටන්ම පොත්පත් කියවීමට හුරු වෙමු. වාක්‍යෙම තමයි ඉතින්. කමක් නැහැ. පළවෙනි වාක්‍යය හරි ඉතුරු දෙක හරි ලකුණු 4යි. මේ පුතේ ටිපෙක්ස් පාවිච්චි කරනවා නම් මට එහෙම එකක් දැනුණා වගේ මේ ඒක නතර කරන්න. හරි? එහෙමනම් ඒක නතර කරන්න. මට හිතෙනවා මෙතන යන ටිපෙක්ස් එක පාවිච්චි කරනවා කියලා විභාගයේදී තහනම් ඒක තනීරෙන් කපලා ලියන්න කිසි ගැටලුවක් නැහැ. වැරදුනා නම් තනියෙන් කපලා ලියන්න. මේ අනිත් එක මේ නෑ පැන්සලෙන් ලියන්න මකන්න පුළුවන්. මට එහෙම හිතෙනවා මම අකලක් දන්නේ නැහැ ටිපෙක්ස් වගේ දැනුණා. එහෙමනම් පාවිච්චි කරන්න එපා ඒක කොහොමද. පස්සේ කියවීම මගින් මිනිසා සම්පූර්ණ කරයි නයන්න මු르දජ කොහොමද ගැලපෙන්නේ නැහැ. පොත් කියවීමෙන් අපිට බොහෝ දැනුම රැස් කරගත හැකියි. අපිට නෙවෙයි පුතේ අපට. එම නිසා අපි ඒට සැමදා හුරු වෙමු. අවසාන වාක්‍යයට එක ලකුණක් දෙන්නම් මදි. ඊට වඩා තව ලස්සනට ගලප ගන්න තිබුණ වාක්‍ය ටික. විනුදී අප කුඩා කල සිටම පොත් කියවීමෙන් අපගේ කියවීමේ රුචිය තව තවත් වැඩි වේ. කුඩා කල පටන්ව පොත් කියවීමෙන් දැනුම ලබාගත හැකිය. පොත් කියවීම කුඩා කල සිටම මාගේ අවසාන වාක්‍යය බෑ. පළවෙනි වාක්‍ය දෙක හොඳයි ලකුණු 4යි. මම ගැන ලියපෙන්න තමයි ගත්තේ නැති. ගවීෂ් කුඩා කාලයේ පටන්ම කියවීමට හුරු වීමෙන් අපි අපගේ දැනුම වර්ධනය කරගන්නෙමු කියලා ලියුවා නම් හොඳයි නැද්ද? ගුණගරුක පුරවැසියෙකු බිහිවීමේ ප්‍රථම පියවර කුඩා කල සිටම පොතපතට හුරු වීම අපහට මදි ගලප ගන්නනේ. ගුණගරුක පුරවැසියෙකු බිහිවීමේ ප්‍රථම පියවර කුඩා කල සිටම පොතපතට හුරු වීම අපහට ලැබෙන ශක්තියක් වේ. මෙහෙම ලියවන ගුණගරුක පුරවැසියෙකු බිහිවීමේ ප්‍රථම පියවර කුඩා කල සිටම පොතපත කියවීමට හුරු වීම. මේ අපහට ලැබෙන ශක්තියක් කියන එකත් එක්ක පොඩි වාක්‍ය නිකන් නොගැලපීමක් ආවා. කුඩා කල සිටම පොතපතට හුරු වීමෙන් අනාගතයේ පැමිණෙන අභියෝග වලට පිරිපුන් දැනුමින් සාර්ථකව අපි මුහුණ දෙන්නෙමු. මම එතනත් කියන පුතේ මුහුණ නයන්න දන්තජ මු르දජ දෙමු කියලා ලියවනම් හොඳයි.
පළවෙනි වාක්‍යෙට මම වාට එක ලකුණක් දෙන්න පුතේ අනාගත ගත්තෙමු නෙවෙයි අතීත කාලේ නෙවෙයි. බෑ ලකුණු දෙන්න. ලස්සන වාක්‍ය ටිකක්. දැන් පුතේ පළවෙනි වාක්‍ය සම්පූර්ණ වැරදි. අතීත කාල වාක්‍යයක්. තුන්වෙනි වාක්‍යයත් වැරදි. දෙන්නෙමු. තුන්වෙනි වාක්‍යය වැරද්ද මුහුණ නයන මෘදුජ. අන්තක දෙන්නෙමු නෙවෙයි දෙමු. අනාගත කාලේ කල්ලිය. දෙවෙනි එකට එක ලකුණක් දෙන්නම් මම. වාක්‍ය තුනම හොඳයි. හැබැයි අර ප්‍රශ්න ටික දිනනවා. නයන මෘදුජ ප්‍රශ්නේ තියෙනවා එක ලකුණක් අඩු වෙනවා. පළවෙනි එක අතීත කාල වාක්‍ය ගන්න බෑ. තුන්වෙනි එකෙත් අනාගත කාල වාක්‍යයට තව ලියලා තියෙනවා. දෙවෙනි එකෙත් මෙතන ගැලපෙන්නේ නැහැ. මේ අග ගෑල්ල හින්දා ගැලපෙන්නේ නැහැ. එක ලකුණයි පුතේ මම දෙන්නේ නට දැන් එක ලකුණ කියලා මේ කරගන්න එපා. ඔය ඕක ලියමු දිගටම. අර අඩුපාඩු ටික හදාගමු. ඒක තමයි වෙන්නේ. දැන් සමහර ළමයිට ලකුණු හම්බුන්නේ නැහැ කියලා හිත මේ කරගන්න එපා. මට රචනා බැරි නෙමෙයි. මේ රචනාවල හොඳම තැන. උන්ට ලියලා තියෙනවා. හැබැයි අර පොඩි අඩුපාඩු තියෙනවා. ඒ අඩුපාඩුත් එක්කනේ. එන්න ඒ අඩුපාඩු ටික හදාගමු ඊට පස්සේ. සර් කියන්න පුතේ. අන්තිකාදද අද බදාදනේ අපි හෙට රැයටත් ආයෙ පන්ති දාගමු කියලා කිව්ව නේද දාර එක දවසක් මම ගැරිච් එක. ඔව් සර්. 8ටද සර්? ඔව් 8ට. පොත්පත් කියවීමෙන් සර් කුරාදට පන්ති කියවද? නෑ. දැන් පන්ති ගැන පස්සේ කතා කරමු. මේ අපි තව කතා කරනවා පන්ති ඉවර කරන්නේ නැහැ. හරි? හෙට රැයට පන්තිනේ. හෙට රැයටට පන්තිය තියෙනවා. පොත්පත් කියවීමෙන් මිනිසාට දැනුම ලබාගත හැක කෙනොත් අපි කුඩා කල කියන කාරණේට ඇවිල්ලා නැහැ. කියවීම මගින් මිනිසාගේ දැනුම වර්ධනය කොහොමද වැඩි? මහ ප්‍රාණද නයන දන්තජ අපි කියවීමට හුරු වීම කියන කාරණේට මේ කෙනොත් ලියවිලා නැහැ. ලකුණු ගන්න විදිහක් නැහැ රචනාවට. මලේෂා කියවීම යන මිනිසාගේ අධ්‍යාපනයට අවශ්‍ය විශේෂ දෙයක් බෑ. දැනුම වර්ධනය කර ගැනීමට තමන්ම මානසික සුවතාවයට කියවීම අපිට උපකාරී වෙයි කියන්න බෑ. එම නිසා කියවීම අපි තව තවත් දියුණු කර ජීවිතයේ ජය ගනිමු. පහන් දිග රචනාව හම්බුන්නේ නැහැ තාම. මලේසියාගේ අවසාන එක හොඳයි. ලකුණු දෙකක් අවසාන එකට දෙන්න. චතුමිනි මා කියලා කියන්න බෑ. අපි මම පුතේ ගා මාතෘකාව දැකලා නැහැ. මේ වාක්‍ය මෙතන ඉහා කියවන්න දෙයක් නැහැ චතුමිනි. මම අපි කියන්නේ දෙකක් පුතේ පැහැදිලිව ඒ කතාව වෙනස් විය යුතුමයි. අපි ගැන නම් දුන්නේ අපි ගැන ලියමු මම ගැන නම් මම ගැන ලියමු. ඒක පටලවා ගන්න එපා පුතේ. මට ඉතින් එහා රචනාව කතා කළාට නෑ මේක ලකුණු නෑ. පැහැදිලි නේද කියන කන්නේ. ඒ වැරද්ද අපි හදාගමු. ඒක හදාගන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. නදුන්. පොත්පත් කියවීම මිනිසාට දැනුම විනුම ලබාගත හැක. කියවීම මිනිසා සම්පූර්ණ කරයි. කුඩා කල සිටම පොතපතට හුරු වීමෙන් අනාගතයේ පැමිණෙන අභියෝග වලට පිරිපුන් දැනුමින් සාර්ථකව මුහුණ දෙන්නෙමු. මේ උඩ දින එක කොහෙද ලියලා තින්නේ? සර් පහන් දිග රචනාව ආවේ නැද්ද? නෑ. මේ අවසාන වාක්‍යෙ නදුන්ට දෙන්නම්. හැබැයි එක ලකුණයි පුතේ මුහුණ කියදින් නයන් දන්තච. තාම ආපුන්නේ නැහැ පුතේ. හම්බේ. ශලනි ලියලා අපි කුඩා කල සිටම කලලා යන දන්තජ කියවීමට හුරු වී රට වැඩදායි මිනිසෙක් වන්නෙමු. කී ගැටලුවක් තියෙනවා පුතේ. මෙම කියවීම යනු අපගේ ජීවිතයට අත්‍යවශ්‍ය කාරණකි දැනුම අපට ලබා දෙන්නේ පොත් කියවීම. අපි කුඩා කාල සිටම කියවීමට හුරු වී රට වැඩදායි මිනිසෙක් වන්නෙමු. කියවීමට හුරු වී රට වැඩදායි මිනිසුන් වෙමු කියලා කිව්වනම් හොඳයි. හින්ද පළවෙනි වාක්‍ය ලකුණු දෙන්න විදිහක් නැහැ ශාලිනි. පළවෙනි වාක්‍ය විතරයි යම් තරමක් හොඳට තියෙන්නේ. ඒකෙත් අඩුපාඩු දෙක තුනක් තියෙනවා. අඩුම ගන්න එක ලකුණක් දෙන්න තිබ්බ අතර කල හදා ගන්නවා නම්. අශේන් කුඩා කල
පටන් කියවීමෙන් බොහෝ දැනුම ලබාගත හැකිය. අපි කියන කතාව නේ බොඳ වෙලා ටිකක් ඇස් දෙකට තමයි. කුඩා කල පටන් කියවීමෙන් හොඳ පුරවැසියෙකු වීමට හැක. කුඩා කල සිට කියවීමෙන් අනාගතයේ සාර්ථක කරගත හැක. පොදු එක ලකුණක් දෙන්න. පොදුවේ ලකුණු දෙකක් දෙන්න. යම් ධර්මයක් රචනාව ලියලා හැබැයි අර අපි කියලා කාරණේත් එකතු කළා නැහැ. මේ තියෙන පහන් දිගේ කියවීම කුඩා කල පටන් කියවීම හුරු විය යුතු දෙකි. කියවීම වචන සර් මට කීයද ලකුණු? ලකුණු දෙකක් පොදුවේ දුන්නේ ඇෂේ. දෙකක්. මේ කියවීම පහන්දි දෙකක් දාලා කුඩා කල කියදින් ලයන්න දන්තජ. කියවීම මිනිසා සම්පූර්ණ යන ඉඟි වැකියක්ද තිබේ ඒක මෙතනට කල්ප ගන්න බෑ. අප කුඩා කල පටන් කියවීම හුරු වුවහොත් අපට අනාගතයේ ජයගත හැකි. අප කුඩා කල පටන් කියවීමට හුරු වුවහොත් අපට අනාගතයේ ජයගත හැකි. අප කුඩා කල පටන් කියවීම හුරු වුවහොත් තමන්නේ. එතන ගැටලුවක් නැහැ. අවසාන වාක්‍ය විතර ලකුණු දෙකක් දෙන්න පුළුවන්. පළවෙනි වාක්‍ය දෙක මදි. මේ මුසලඩි වන්නමට දාලා මේක දාලා තියෙනවානේ. කවුද මේ පින්තූරය වල තියෙන්නේ? එනෝෂ්. මුසලඩි වන්නම හාවා. වනපත්ත වියපත්ත සයනම් දුටත් යනෙන විටත් වන පිටත් පොට ගසා පනිමින නැත නාඩීඳ වාඩි වෙවුලු. ඔන්න මේ මුසලඩි වන්නමේ මේක. ඊළඟට ප්‍රධාන මේකට දීලා තිබි පුතේ. අශෙන් මේකේ තියෙන්නේ මොකද්ද? පැන්නුම් සුචිය කියලා තියෙන මේකේ. පින්තූරේ. නෑ සර්. මොකද්ද මේකේ නම දීලා තිබුණේ? ප්‍රශ්නයක් නෑ. ඔයා මේක එක දාලා තියෙන. හරි. මං දාපු පින්තූරේ පැහැදිලි නැතිනම් ඔයා පින්තූරේ දාලා. ඒක හරි. සඳුපමාගේ කිව්වා. මින්දුලගේ මේකනේ. අපි කුඩා කල පටන් කියවීමට හුරු වීමෙන් නිර්මාණාත්මක ලිවීමට හැකි වෙමු. මුල් දෙක එහෙමමනේ ලකුණු 4යි. එතනත් පොඩි නුගලපීමක් තියෙනවා මේ මින්දුලි. අපි කුඩා කල පටන් කියවීමට හුරු වීමෙන් නිර්මාණාත්මක ලිවීමට කුඩා කල පටන් කියවීමට හුරු වීමෙන් අපිට නිර්මාණාත්මක ලිවීමට හැකි. අපට නිර්මාණාත්මක ලිවීමට හැකි වේ. ලකුණු 5ක් දෙන්නම් අවසාන වාක්‍ය පොඩි ගැටලුවක් තියෙනවා ඒ ගලප ගැනීම. ඉමල්ක අදනම් අකුරු දැන් ඉමල්ක මේක වෙනස් වෙන්න ඕනි ඉමල්ක. ඉන්නවද? ඔව් සර්. ඉරිගහන එක පවා පුතේ වෙනස් විය යුතුයි. ඉරිගහලා තියෙන්නේ අඩි රූල නැතුව නේ. ඒකට ඉමල්ක දැන් මම ඉමල්ක හොඳයි කියලා කිව්වනේ. මොකද ගණන් ගැටලුවලදී ඉමල්ක කතා කරන හොදට. හැබැයි පුතේ මේ අකුරු ටික දැක්ක ගමන් පුතේ මේ ශිෂ්‍යත්වයේ පාස් වෙන කඩේීමේ ළඟින්වත් තියන්න බැරි අකුරු ටික. මේ දක්වා මේ ටික බලන් හිටියා නම් ළමගේ අකුරු ටික ටිකක් පැහැදිලි ගතියක් තිබුණා නේද බහුතරයක. මේක වෙනස් කරගමු. අපි කුඩා කලණයේ පුතේ සල වගේ තියෙන මට පටන්ම කීමට හුරු වීමෙන් අපට දැනුම ලැබෙයි. අපි ලැබෙයි කියන්න බෑ. අපි කුඩා කල පටන්ම කීමට හුරු වීම අපි නොදන්න දේ දැනගත හැකිය. බෑ. උක්තාකදව සම්බන්ධ. අපි කුඩා කල පටන්ම කීමට හුරු වෙමු කියන එක තින් මදි. ඒක උනත් අකුරු ටික පැහැදිලිව ලියලා නැහැ. ලකුණු දෙන්න පුළුවන් තත්ත්වයක් නැහැ මල්ක මේකට. හරි. එහෙනම් ඔන්න අපි රචනාව කතා කළා.